ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 ජනවාරි 12 අඟහරුවාදා සිරස්තල අධිකරණයට අපහාස කළ වරදට රංජන් රාමනායකට බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඬුවම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයත් අහිමි වෙයි. මෙතන ගැන මං කිව්වේ සේරම ඇත්ත කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නැහැ. මුන් ඇත්තටම හොරු. ETI හිටපු අධ්‍යක්ෂවරුන් ජනවාරි 15 තෙක් යලි රිමාන්ඩ්. වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමට ජාතික බලවේග රසක් එක්වේ. ජවිපෙනුත් උද්ඝෝෂණයක්. මෙරට කොවිඩ් ආසාදිතයන් 49,000 ඉක්මවයි. මරණ 240ක් දක්වා ඉහළට. ගෙවුණු සතියේදී පමණක් ඇමරිකාවෙන් ආසාදිතයන් ලක්ෂ 17ක්. මරණ ගණන 21,000ක්. අවිස්සාවේල්ලේ පතලකින් කිලෝ 22ක පලිඟුමැණිකක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨ අධිකරණය අද සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. ඒ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. සිරදඬුවම් නියම වූ මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා පල්ලන් සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. The big story. අරලීගහ මන්දිරයේ 2017 වසරේ අගෝස්තු මාස 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවතු සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව එවක බොදුබල සේනා සංවිධානයේ සමාජිකයෙකු වූ පූජ්‍ය මාකල් කන්දේ සුදත් හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගොනු කළ නඩුවකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තර කර රංජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා. මෙම නඩුව සලකා බැලුණේ සිසිරද ආබ්රු විජිත් මලාල්ගොඩ සහ ප්‍රීති පද්මන් සුරසේන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. ඒ අනුව අද දිනේදී මෙහි විනිසුරු මඩුල්ල තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ වගඋත්තර කර රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබ්බට උපවීති වෙන බවයි. අදාළ චෝදනාවට වරදකරු කර මෙම දඩුවම් ප්‍රකාශයට පත් කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ. තීන්දුව විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර දාබ්රු මහතා සඳහන් කළේ වගඋත්තර කර රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවට චෝදනා කොට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුකර විභාගයට ගෙනනු බවයි. විනිසුරුවරයා පැවසුවේ එම ප්‍රකාශයෙන් මෙරට නීතිඥවරු සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවටත් ඔවුන් මුදලට වැඩ කරන බවටත් දූෂිතයන් බේරා ගන්නා බවටත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණ වූ බවයි. එහෙත් මෙම නඩුකරයට අදාළව අධිකරණයේ හමුවේ සාක්ෂි දුන් වගඋත්තර කර රංජන් රාමනායක මහතා ප්‍රශ්නගත ප්‍රකාශය තුළ තමන් අතින් විනිසුරුවරු යන වචනය සඳහන් වූයේ වැරදීමකින් යැයි සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපය පිරික්සීමේදී එම විත්තිවාචකයේ බිඳවැටෙන බවයි විනිසුරු සිසිර දාබ්රු මහතා විවෘත අධිකරණයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ. මෙම නඩුකරය ආරම්භ වීමෙන් පසුව නඩුව කැඳවන දිනවල එය අවසන් වීමෙන් පසුව වගඋත්තර කර රංජන් රාමනායක මහතා ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ සිදු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරු සිසිර දාබ්රු මහතා එම ප්‍රකාශ තුළින් විනිසුරුවරුන් දූෂිතයන් බවට තමන් විසින් මුලින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව අවධාරණය කර තිබූ බවද සිහිපත් කළා. තමන් ඒ වෙනුවෙන් සිරදඬුවම් විඳීමට පවා සූදානම් බවටත් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේ වගඋත්තරකරු විසින් ජනමාධ්‍යවලට සිදු කළ ප්‍රකාශවලින් සඳහන් කර
කර තිබූ බව අනාවරණ වී තිබෙන බවද විනිසුරුවරයා පැවසුවා. රංජන් රාමනායක මහතා විසින් සිය විත්තිවාචකය මගින් සඳහන් කර තිබුණේ මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බවයි. මෙම නඩුකරය ආරම්භවීමෙන් පසුව ඔහු විසින් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ජනමාධ්‍යවලට සිදු කළ ප්‍රකාශවලින් එම විත්තිවාචකය බිඳවැටෙන බව විනිසුරු සිසිරදා බ්‍රු මහතා පෙන්වා දුන්නා. ඒ තුළින් වගුත්තර කරු තුළ විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තිබූ බව ඔහු විසින් පුරපුරා ප්‍රකාශ කර දැයිද විනිසුරුවරයා සඳහන් කළා. එමෙන්ම මෙම චෝදනාව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වගුත්තර කරු රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මතු කළ විරෝධතාවයද ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ. සියලු කරුණු පිරික්සීමේදී වගුත්තර කරු රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබට ඔප වී තිබෙන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව කළේ. ඒ අනුව ඔහුට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළා. අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රීවරයාව ශ්‍රේෂ්ඨාධිකරණ භූමියෙන් රැගෙන ගියේ මෙලෙසින්. ජය හැමෝටම මම තිත්‍යත් කතා කරලා හොරගම් කළේ නෑ. ඉතින් පිල්ලයන්ම මේ ආණ්ඩුවෙන් එළියට දැම්මා. ආව ඇතුළට දැම්මා. සටන නවත්තන්න නැතුව දිගටම ගෙනියමු. මේ දූෂිත ආණ්ඩුව බලව හරිමු. මෙතන ගෙන මං කිව්වේ සේරම ඇත්ත. කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නෑ. මුන් ඇත්තටම හොරු ගැන කිව්වයි කියලා මම වගේ මිනිහෙක් ඇතුළට දාන්න. මං කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නෑ. සමාව ඉල්ලන්නෙත් නෑ. ජය. කරුණක් බය නෑ. තිත්‍යත් කතා කරනවා. සමාව ඉල්ලන්නෙත් නෑ. උඩ ඉඳෝ මචං. මේක යනු මන්ත්‍රීවරයාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන අතර එහිදී ඔහුට සිරකරුවන් වෙත ලබා දෙන ජම්පරය ලබා දී ඇති අතර විශේෂිත වූ බස් රථයකින් නිරෝධායනය සඳහා පල්ලන්සින එලිමහන් සිරකඳවුර වෙත රැගෙන ගියා. ඒ අනුව දින 14ක් ඔහු පල්ලන්සේන කඳවුරේ සිටිය යුතුයි. එහිදී ඔහුට PCR පරීක්ෂණයක් කරනවා. මේ PCR පරීක්ෂණය කරලා තමයි ඔහුව නැවතත් බන්ධනාගාර සිරදඬුවම ගෙවීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට හෝ වෙනත් බන්ධනාගාරයකට රැගෙන එන්නේ. මේ අනුව රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි වන අතර සිරදඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමි වනු ඇති. එහිදී ඉතා වැදගත් වන සිද්ධිය තමයි සාමාන්‍යයෙන් අධිකරණයකින් දඬුවමක් දුන්නාන් පසුව එයට අභියාචනා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තමයි සලකා බැලීමක් සිදු කරනු ලැබුවේ අධිකරණයට අපහාස කිරීමක් සිදු වුණාද කියන. එතකොට ඒ අනුව රංජන් රාමනායකට සිය මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඒම ඒ සම්බන්ධව කටයුතු කිරීම කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට ප්‍රථම ජනාධිපතිතුමා යම් කිසි සමාවක් දුන්නොත් පමණයි ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නඩු ටික මාස 6 මිනිමම් අවුරුදු 2යි මැක්සිමම්. ඕකම දක්වපු පාරක දෙගිලා අධිකරණ අපහාස අධිකරණයට අපහාස කළ රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරුන්ට පවා පසුගිය යහපාලන සමයේදී බලපෑම් කර තිබුණේ නීති ආධිපත්‍ය තුට්ටුවකටවත් මායිම් නොකරමින්. අධිකරණ විනිසුරුවරුන් සමග දුරකථන සංවාදවල නිරතවීම පිළිබඳව මේ වන විට රංජන් රාමනායකට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගතවද සිටියා. එම නඩු කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුව දැක්වූ කරුණුවලට අනුව රංජන් රාමනායක මහතා ධම්මික හේමපාල මහතා කඩුවෙල මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ සමයේදී නඩු කටයුත්තකට බලපෑම් කර තිබුණා. එම විනිසුරුවරයා සමග සිදු කර ඇති දුරකථන සංවාද ගණන 20ක්. හිටපු අමාත්‍ය AHM ෆෞසිර එරෙහි නඩු කටයුත්තකදී මේ ආකාරයටම රංජන් රාමනායක එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ගිහාන් පිළපිටිය මහතාට බලපෑම් කර තිබුණා. එම විනිසුරුවරයා සමග රංජන් රාමනායක සිදු කර ඇති සංවාද ගණන 10ක් බවයි නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණ කළේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිනි රණවක සමග සංවාද 33ක් සිදු කර ඇති අතර ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව විභාග කළ මෙම විනිසුරුවරියටද උසස් වීම ලබා දීමට රංජන් රාමනායක මැදිහත් වූ ආකාරයද හඬපට මගින් කරලියට පැමිණියා. මට ඕනේ අභියාචනාධිකරණයට යන්න. දැන් වේකන්සි එකක් තියෙනවා. අභියාචන අධිකරණයේ වේකන්සියක් තියෙනවා. ඒකට තත්ගාල මේ පද්මිනියන් රණව ගුණතිලක මැතිනියෝ දාලා දෙන්න කියලා කිව්වනම් හරියට දැන් යුක්තිය පසිදලන විනිසුරුවරුන්ට පමණක් නොව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන්ටද රංජන් රාමනායක බලපෑම් කළ අවස්ථා අපමණයි. යහපාලන රජයේ සමයේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියටද රංජන් බලපෑම් කර තිබුණා. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. වේවා මැතිනිය කොහමද? එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිරි ශානි අබේසේකරටද සිය දේශපාලන බලය යොදා ගනිමින් රංජන් බලපෑම් කළ බව සනාථ වන හඬපටද මෙරට ජනතාවට අසන්නට ලැබුණා. රයිට් ඕකේ අපේ බලාපොරොත්තු ඉටි වෙනවා 100,000ක් කිව්වද? ආයේ මේක මගේ දැන් ඔය දෙන ආතල් එක කඩන්න එපා. ආයේ යකා නගිනවා. නෑ කීයටවත් කැඩෙන්නේ නෑ. මම ඒක 100,000ක් කියන්නේ ඉතින් උදේ දාන්නට ගහන්නද මට. හෙලෝ දරුවා ගමතුමා කවුද මරන්නේ ඉන්නේ? සර් මේ thank you sir මාව ඩිෆෙන්ඩ් කළාට. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගේවත් ඕනේ නැහැ. රංජන් රාමනායක පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පාර්ලිමේන්තුව තුළ උත්තර දීමට නොහැකි පුද්ගලයන්ට නින්දා අපහාස කළ අවස්ථා අපමණයි. මේ බොහෝ අයගේ බිරින්දෑන් මට කතා කරලා තියෙනවා. උදව් ඉල්ලලා තියෙනවා. පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී රංජන් රාමනායක උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇමතුවේ කිසිවෙකුත් අනුමත නොකරන පහත් දේශපාලන සංස්කෘතිය ප්‍රදර්ශනය කරමින්. කාර්ය අවසానයි. බොහොම ස්තුතියි. ලොක්ක විධානය දෙන්න. දැන් මේ ලොක්ක නෙමෙයි ගරු කතානායකතුමනි. ඒ අනුව විවිධ අවස්ථාවලදී ඔහු විසින් කරන ලද ප්‍රකාශ සහ හැසිරීම් රට තුළ මතභේදාත්මක තත්ත්වයන් රැසකට පාදක වූ අතර අද දිනේ මෙලෙස සිව්වසරක සිරිදනුවම් අත්වූයේ මෙරට අධිකරණය පිළිබඳව ඔහු විසින් කරන ලද එක් වගකීම් විරහිත ප්‍රකාශයක් හේතුවෙන්. මෙතර රංජන් රාමනායක මහතාට හිමි වූ සිරිදනුවම සම්බන්ධයෙන් අද පැවති මධ්‍ය හමුවරදී අදහස් පළ වුණා. ඒක අධිකරණ තීන්දුවක් වශයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක්. ඒ තීන්දුව ගැන අපිට කතා කරන්නට විදියක් නැහැ. බැලු බැල්මට අපහාසයක් වෙලා තියෙනවා. එසේ නොවුණයි කියලා කියනවනම් ඒකට කරුණු කියන්නයි කියලා තියෙන්නේ. ඒක තමයි අවුරුදු 3ක් ඒකටත් කල් දුන්නා. ඔයිට කලින් එස් විශ්වනායක මැතිතුමාට මේ අකුරු දෙකකට තමයි මේ තීන්දුව දුන්නේ. මිනිමැරුම් චෝදනා සහිත මිනිමැරුමකට වර්ධකරුවෙක් වෙච්ච මන්ත්‍රී කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් වෙන්න වරම් ලැබෙනවා. ඒ වගේම මිනිමැරුම් චෝදනා සහිත පිල්ලයන් පිළිබඳව තියෙන චෝදනා නීතිපති දෙපාර්තමේන්තුව ඉවත් වෙනවා. ඒතර මේ පිළිබඳව කතා කරපු රංජන් රාමනායකට හිර යන්න වෙනවා. දැන් මම අවුරුදු 35ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ කවදාකවත් මම කතා කරලා නැහැ නඩුකාරවරයෙකුට. ඉතින් ඒ වගේ දේවල් කරොත් දඬුවමකුත් තිබිය යුතුයි. හොරකමට විරුද්ධව එතුමා සටන් කරා, වංචාවට විරුද්ධව සටන් කරා. අද ඒ හඬ නිහඬ වෙනවා අද සිට. ඒක ලොකු අඩුවක් විදියට අපි දකිනවා. අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට මේ සම්බන්ධව අපි කනගාටු වෙනවා. ජනතාවට සල්ලි බෙදන හාල් බෙදන සරදියල් පන්න මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රංජන් රාමනායක මහත්මයා නළුවෙක් විදිහට ඇත්ත රංජනුයි වන් ෂොටුයි පැටලිච්ච ගතියක් තියෙනවා යාගේ. හිරගෙදර ටික දවසක් හරි ඉන්න වෙයිනේ. ඒ කාලේදී පොඩ්ඩක් විචාර බුද්ධිය මෙහෙवला වන් ෂොට් කියන්නේ තිර පිටපතක තියෙන චරිතයක්. රංජන් රාමනායක කියන්නේ ඇත්තට ඉන්න මිනිහෙක් කියලා යාට වටහා ගන්න පුළුවන් නම් මින් පස්සේ ඔය වගේ කරදරවල පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. මෙතර පසුගිය මහමැතිවරණයේ මනාප ලයිස්තුව අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මීළඟට රංජන් රාමනායක මහතාට පසු වැඩිම මනාප ලබාගෙන සිටින්නේ අජිත් මාන්නප්පෙරුම මහතායි. ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා එළඹෙන 15 වෙනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. නඩුව අද කැඳ වූ අවස්ථාවේ අධිකරණය හමුවේ අනාවරණ වුණේ සිය පුද්ගලික රූපවාහිනී නාලිකාව වන ස්වර්ණවාහිනිය විකුණා තැන්පතුකරුවන්ගේ මුදල් ගෙවන බවට ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් මහ බැංකුවට පොරොන්දු වී තිබුණද මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවයි. ETI මූල්‍ය ආයතනයේ සිදු බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අලි කැඳවනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටින ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අද නඩු වාරයට කැඳවා තිබුණේ නැහැ. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්.
මින් පෙර දින මෙම නීති කෘත්‍ය සලකා බැලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රුවන් නිලම්දිරි මහතා ඉදිරියේ සිදු කළද අද ඒ කැඳ වූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාර් මහතා ඉදිරියේ. 2012 වර්ෂය වන විට ETI සහ ස්වර්ණමහල් ආයතන බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව මහ බැංකු නියාමනයට හසු වී තිබුණද ඉන් පසුවත් එම ආයතන දිගින් දිගටම තැන්පතු භාර ගැනීම සිදු කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට සඳහන් කළා. 2018 දී මහ බැංකුව විසින් මූල්‍ය කළමනාකරණ මණ්ඩලයක් පත් කර මෙම ආයතන දෙකෙහි පරිපාලනය සම්පූර්ණයෙන් ඒ අතර ගන්න අවස්ථාව වන විට ETI ආයතනයේ රුපියල් බිලියන 6.4ක් සහ ස්වර්ණමාලෙහි රුපියල් බිලියන 7.2ක් වගකීම සිටිබූ බවයි ඇය පැවසුවේ. එම රුපියල් බිලියන 13.6ක් වූ මුළු තැන්පතු මුදල් මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබුණේ මහ බැංකු නියාමනයට හසු නොවන අයුරින් හෙළි නොකළ ගිණුම් ලෙස බවත් ඇය වැඩිදුරටත් පැහැදිලි කළා. එනු දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වංචාව සහ සාපරාධී විශ්වාසය කඩකිරීම යන වරද මෙම හිටපු අධ්‍යක්ෂවරු සිදු කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ. එමෙන්ම මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යාම තුළ මුදල් විශුද්ධිකරණ පනතේ වරදක් ලෙස ගැනෙන කළුසාලි පවත්වාගෙන යාමද එම සැකකරුවන් සිදු කර ඇතැයි ඇය පෙන්වා දුන්නා. ආයතන දෙකෙහි පැවති මෙම බරපතල මූල්‍ය අර්බුදය මහ බැංකු නියාමනයට හසු වූ අවස්ථාවක හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබුණේ ස්වර්ණවාහිනිය විකුණා තැන්පතු මුදල් ගෙවිය හැකි බවයි. නමුත් එවන්නක් මෙතෙක් සිදුවේ නොමැති බවද හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කළා. සැකකරුවන් එම ආයතන දෙකෙහි 43000ක් වූ තැන්පතු කරුවන්ට ගෙවීමට තිබූ බිලියන 13ක මුදල නොගෙවා තිබුණද එම තැන්පතු මුදල් වලින් රුපියල් මිලියන 33.2ක වටිනාකමකින් යුත් මෝටර රථ පුද්ගලිකව මිලදීගෙන ඇති බවත් පවුලේ සමාජිකයන්ගේ නිවෙස් සෑදීමට ඔවුන්ට අයත් සිනමා ශාලා අලුත්වැඩියා කිරීමට මෙම තැන්පතු මුදල් යොදාගෙන ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට කරුණු අනාවරණ කළා. සැකකරුවන්ට අපල බව දුනහොත් ඔවුන්ට ඇති බලය නිසා විමර්ශනීය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් සිදුවිය හැකි බවත් විමර්ශනයට අදාළ වැදගත් ලිපි ලේඛන විනාශ කිරීමට හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. එම නිසා ඔවුන්ට අපලවා දීමට තමන් විරුද්ධ බවයි ඇය කියා සිටියේ. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයන්ට අපලවා දීමට නොහැකි තරම් කරුණු දැක්වීමක් පැමිණිල්ල විසින් සිදු කර නොමැති බවට සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ ඔවුන්ට අපලවා දෙන ලෙස ඉල්ලීමක් කළා. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාර් මහතා ප්‍රකාශ කළේ ඇපීලීම් පිළිබඳ නියෝගය එළඹෙන ජනවාරි 15 වනදා ලබා දෙන බවයි. එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරා. මේ අතර ETI ෆයිනෑන්ස් සමාගම වසා දැමීම සඳහා සුදුසු අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමට පියවර ගන්නා ලෙස බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටින බවට පූජ්‍යල්ලේ ගුණවංශ හිමි චෝදනා කරනවා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සුරකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක ජාතික සභාව කොළඹ වරායේදී ඊයේ පැවැත්වුණා. වරාය වෘත්ති සමිති 23ක්, භික්ෂු සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ ආණ්ඩුව ඇත්තටම ප්‍රාණ අපේට ගොදුරු වෙච්ච ආණ්ඩුවක්. 14ක් වෙච්ච ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් මේ ආණ්ඩුව හසුරුවනවා. ඔවුන් තමයි පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුවේ ඉඳලා විශේෂයෙන්ම මේ වරායට අදාළව තීන්දුව తీරන ගත්තේ. මේක සමාජයට ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වෙන්න පුළුවන් මේ පාවා දීම ආණ්ඩුව කළොත්. ඉන්දියාව වෙන්න පුළුවන් මේක පිටිපස්සේ ඉන්නේ. ලංකාව පුංචි රටක්. ජේ.ආර්. ජයවර්ධනගේ අත ඇඹරුවා 87 රජීව් ගාන්ධිලා. ගෝඨාභය රාජපක්ෂලා ගත අමරන්න පුළුවන් ඇති. හැබැයි මේ රටේ ජනතාව ගත අමරන්න අපි කවුරුවත් ඉඩ දෙන්නේ නැහැ කියලා අපි සබත කරමින් සියලුම නීති විශාරදයෝ මෙතනත් ඉන්නවා ජනාධිපති නීතිඥ මහත්වරු හැමෝම කිව්වේ කැබිනට් පත්‍රිකාවලින් ජාතික සම්පත් විකිණීම නිවැරදි නෑ. ඒතකොට මේ කැබිනට් පත්‍රිකාවලින් ජාතික සම්පත් විකුණන්නේ කොහොමද? වෙන වචන ගෙනල්ලා විකුණනවා. මොනවද කියන වචන? ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප්. අය මුලින් පබ්ලික් එකටම තිබ්බ එක ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියන්නේ තව කණ්ඩායමක් ආගෙන භාගයක් විකුණලා. ඒතර වෙන වචන වලින් විකුණනවා. හම්බන්තොට වරාය බදු දෙන ගිය වෙලාවේ ඒකට විරුද්ධව මහා හඬින් කෑ ගහපු පිරිසක් අපි. රන් බිජුලන කිකිලියක් බඳු හම්බන්තොට කොළඹ වරාය භූගෝලීය පීඨිමත් එක්ක අර කිව්වා වගේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ අපේ ජාතික උරුමය. මේකේ කෑල්ලක් බදු දෙනකොට මොකද්ද අර පපු කැනැත්ත තුවාල වෙන්නේ නැද්ද? ඒක රිදෙන්නේ නැද්ද? අපේම කරපිටින් බලයට ගිහිල්ලා මේ කරන නාට්‍ය දැක්කම හිතට වේදනා නැද්ද? වෙලාවකට මට හිතෙනවා අපි ඡන්දෙ දීලා පත් කරේ වෙන්දේසි කොම්පැනියක්ද කියලා. අපි දන්නවා මේ රටේ ප්‍රධාන වෙන්දේසිකරුවන් අඩු ගානේ වෙන්දේසි කරනකොට ගන්ටාරයක් ගහනවා. මෙතන ගන්ටාරයකුත් නොගහ වෙන්දේසියක් යනවා. නිසා මේ රටට පිට් පොකට් ගහන්න ලීස්තු වෙන්න එපා. මේකේ බිම් අඟලක් කිසිම කෙනෙකුට දෙන්න මේ රජයට අයිතියක් නැහැ. හැම පක්ෂයක්ම ආශ්‍රය කරන කෙනෙක්. කරුණා කළා මේ ඇති මුන් දෙකොල්ල තුන්වලට දුන්නා මේක.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අද වරාය අයිතිය විදේශීය රටවලට විකිණීම හෙලා දකිනු මෙයින් කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ලක්ෂය ඇතුලේ ඉන්නවා ප්‍රගතිශීලී කොටස්. එය බලාපොරොත්තු වුණා මේවා විකුණන එක ගෝඨාභයවත් නතර කරයි කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇහෙන්න දැන් කතා කරන්න ඕන වරාය විකුණනවද නැද්ද කියලා. එන අපේ රටේ ආර්ථික හදවත අසිර රාජපක්ෂ පී.බී. ජයසුන්දර රෝහිත අබේගුණවර්ධන මේ තින් කට්ටුව අද සැලසුම් කර තින ඉතා වේගෙන් අදානි සමාගමට මේ වරාය පවර්ලා දෙන්න. මේ හදවත කපා කොටා විකුණා දැමීම සඳහා රාජපක්ෂ බෝකරවරුන්ට ඊට නොදෙන බව අපි සපත කරන මේ රටේ ජනතාවට. මේ අතර මේ සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍යවරයාද අද ප්‍රතිචාර දැක්වුවා. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ව අපි මුණ ගැහුණා. උන්වහන්සේලා අපි පැහැදිලිවම කිව්වා මේ පර්යන්ත කිසිම රජයකට ආයතනයකට කිසිම තැනකට අපි විකුණන්නේ එහෙම නැත්නම් අයිතිය ලබා දෙන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිල්ලා මේකට ආයෝජනය කරලා හවුල් සමාගම් හැටියට තමයි මේක ක්‍රියාත්මක කරන්න කියන්නේ. උන්වහන්සේ මේක පිළි අරගෙන කිව්වේ මේක ඉතා ඉක්මනින් රටේ සියලු දෙනාව දැනුවත් කරන්න. අදත් කොවිඩ් ආසාදිතයින් 310 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 49000 සීමාව පසු කළා. මරණ සංඛ්‍යාවත් 240 දක්වා ඉහළ ගියේ තවත් මරණ 8ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක කරන මහතුරුන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 31 දෙනෙකු හඳුනාගෙනුණා. ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම PCR පරීක්ෂණ සඳහා යොමු වී සිටිනවා. ඒ අතරින් අමාත්‍ය SM චන්ද්‍රසේන සහ මන්ත්‍රීවරුන් වන ශාන් විජේලාල් ද සිල්වා, ලක්ෂ්මන් කිරියල්න, නලින් බණ්ඩාර, තිස්ස අත්තනායක, තලද අතුකෝරළ සහ එම්.ඒ. සුමන්දිරණ යන අයට වෛරසය වැළඳී නැතයි තහවුරු වී තිබෙනවා. කොවිඩ් ආසාදිත බවට ඊයේ තහවුරු වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය 5 වෙනිදා සිය 82 වන උපන්දිනය නිමිත්තෙන් අමාත්‍යාංශයේ පැවති සමරුවකට එක් වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙනවා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියා. වැලිකඩ බන්ධනාගාරයේ 52 හැවිරිදි රඳවුවෙකු, රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්, මට්ටක්කුලියේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්, අලුත්කඩේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් ඒ අතරට අයත්. එමෙන්ම ග්‍රෑන්ඩ් පාස් පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කඳුතර පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්, කාත්තන්කොඩි පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා. වාර්තා වූ කොවිඩ් මරණ 240න් 153 දෙනෙකුම පිරිමි අය වන අතර 87 දෙනෙකු කාන්තාවන් වෙනවා. ඒ අනුව සමස්ත මරණ අතරින් 63%ක්ම පිරිමි පුද්ගලයන් වීම විශේෂත්වයක්. ඇලියගොඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාරයකගේ හෙදියකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකු, හෙදියන් 8 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදු වුණා. අදාළ ආසාදිත පුද්ගලයා හඳුනාගෙනුනේ රෝහලේ අංක 6 වාට්ටුවේ සිටියේදී. දික් ඔය මූලික රෝහලේ අංක 7 සහ 8 වාට්ටුවල සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු 15 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මීට පෙරද ආසාදිත රෝගියෙකු වාර්තා වීම නිසා කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබූ අතර ඒ අනුව මේ වන විට රෝහලේ 30 දෙනෙකු ස්වයං නිරෝධායනය වෙනවා. පවතින තත්ත්වයේ හමුවේ රෝහලේ කටයුතු පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලයේ අඩුවීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර සහ සායන කටයුතු පමණක් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. බණ්ඩාරවිල මූලස්ථාන පොලිසියේ කොට්ටාශ අපරාධාංශයේ නිලධාරියෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් ස්ථානය තුළ ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් 58 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා අද යොමු කෙරුණා. නවලපිටියේ පස්මාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. නවලපිටිය නගරයේ මූල්‍ය රක්ෂණ ආයතනයකින් මීට පෙර හඳුනාගත් ආසාදිතයෙකු එම වෛද්‍ය නිලධාරීවරයාගේ පැනිතුඩු මුල්ල ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ තිබූ අතර ඒ හේතුවෙන් ඔහු ස්වේච්ඡාවෙන්ම සිදු කරගත් PCR පරීක්ෂණයෙන් ආසාදිත බව හඳුනාගෙනුණා. දමුල්ල කණ්ඩලම DS සේනානායක මහවිද්‍යාලයට අද පැමිණි දරුවන්ව යළින් නිවෙස්වත රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා. ඒ ප්‍රදේශයේ පැවති අවමංගල අවස්ථාවකට සහභාගී වූ භික්ෂුවකට වෛරසය වැළඳී ඇති බවට පැතිර ගිය රාවයත් සමගයි. ප්‍රයිමරි ඉස්කෝලේ මේ ප්‍රින්සිපල් කිව්වා සර් අතුපරේ මේ පන්සලේ පොඩි හාමුදුරු නමකට කොරෝනාව හැදිලා. ඒ හින්දා මෙයාවටයි මේ මල ගෙදරට ගියපු අයයි ළමයි ඉස්කෝලේ වල තියෙනවා නම් ඒ කට්ටිය එක්කගෙන යන්න කියලා කිව්වා.
කෙසේ වෙතත් සෙසු දරුවන්ගේද මව්පියන් පැමිණ දරුවන්ව රැගෙන යාමත් සමග සෞඛ්‍යාංශ හා මව්පියන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයන් 569 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් 110 දෙනෙකුම කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ගම්පහින් 88ක්, කෑගල්ලෙන් 52ක්, කොළඹින් 37ක්, රත්නපුරින් 33ක්, වවුනියාවෙන් 32ක්, මහනුවරින් 28ක්, කුරුණෑගලින් 24ක්, ගාල්ලෙන් 18ක් සහ තවත් දිස්ත්‍රික්ක 11කින් 68 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශීය තහවුරු නොකළ ආසාදිතයන් 78 දෙනෙකුද මේ අතරට අයත්. අපි තාම පැහැදිලිව දකිනවා බස්නාහිර පළාතෙන් සමස්තයක් විදිහට වාර්තා වෙච්ච රෝගීන් ගාන සමහර දවස්වල 40-45 මට්ටමට අඩු වෙලා තියෙනවා. 15ක් 20ක් තිබිච්ච ඉතුරු පළාත් 8 අවදානම අද වෙනකොට 50 එහා පැත්තේ අවදානමක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. සමාජය තුලින් දෛනිකව රෝගීන් 500-600 වාර්තා වෙනකොට අපි කියනවා නෑ සමාජගත වෙලා නැහැ කියලා. මේක තාක්ෂණික වචනයක් හින්දායි අපි එහෙම කියන්නේ. නිසා මම හිතන්නේ ඒකේ එල්ලිලා යනවට වඩා අපි අතර මේ මොහොතේ යථාර්ථයට මුහුණ දීම තමයි හොඳ වෙන්නේ. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 49000 ඉක්මවා තිබෙන අතර ඉන් 42621 දෙනෙකු සුවේලා වාසිනවා. පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගඟබඩ ග්‍රාමීණ නිලධාරි වසමේ 90 වත්ත ප්‍රදේශය අද පස්වරු 6 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස අලුතින් නම් කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි රාජ්‍ය පෞද්ගලික හා පොදු ස්ථානවල ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා පොලිස් පරිසර කොට්ටාශය විසින් නුගේගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කළා. මට මාස්ක් කරන් පහට පොලිසියට එන්න පාවඩ පාර. දුර ප්‍රමාණය තියාගෙන තමයි ඒකත් කියලා උපදෙස් දෙනවා මේකට දුර ප්‍රමාණය. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ වගන්ති 94 95 උල්ලංඝනය කරනවා නම් අපි අද ප්‍රථම වතාවට අවවාද කරනවා. අපි හෙට සිට නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ ජාතික රෝහල ස්ථාපිත නව PCR පරීක්ෂණාගාරයේ අයිතිය පැවරීමේ ලේඛන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දීම අද සිදු වුණා. මෙම පරීක්ෂණාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 200ක් සිදු කිරීමට ඉඩ සැලසෙනවා. ඊට අවශ්‍ය රසායනික උපකරණ සඳහා තිසද සිල්වා පදනමින් රුපියල් මිලියන 13ක් පරිත්‍යාග කළ අතර රුපියල් ලක්ෂ 50ක් වටිනා PCR යන්ත්‍රය හේමස් ආයතනය මගින් ලබා දෙනු ලැබුවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ ඉදිරි මාස 6 ලාංකීය ජනතාව වෙච්ච අපි කැපකිරීමක් කළ යුතු කාලයක්. ජනතාවට ලබා දීලා තියෙන මේ සෞඛ්‍ය පුරුදු යම් කැපකිරීමක් කළා මේ රටේ ජනතාවම ඉටු කළ යුතු කාර්යභාරයක්. එහෙම වුණොත් තමයි අපට මේ රට බේර ගන්න පුළුවන් වෙන්නේ. ලබන 14 වෙනිදා හින්දු තයිපොංගල් උත්සවය තියෙනවා. මම ඉල්ලීමක් කරන්න කැමතියි සියලු දෙනාගෙම මෙම තයිපොංගල් උත්සවයත් තමාන්ගේ නිවසට වෙලා ගමන් බිමෙන් තොරව මේ සමරන්න කියලා. යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 165 දෙනෙකු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද දිවයිනට පැමිණි අතර මෙරට සංචාරය නිම කළ යුක්‍රේන ජාතිකයන් 178 දෙනෙකුද ඒ අතර දිවයිනින් පිටව ගියා. කොවිඩ් වසංගතයේ උපරිමයට මුහුණ දෙමින් සිටින ඇමරිකාවෙන් ගෙවුණු සතියේදී පමණක් ආසාදිතයන් ලක්ෂ 17ක් වාර්තා වී තිබෙනවා. එම සතියේ සිදුව ඇති මරණ ගණන 21000ක්. ඒ අනුව ගෙවුණු සතිය ඇමරිකාව මුහුණ දුන් වඩාත් මාරාන්තිකම සතිය ලෙසින් ඉතිහාසයට එක්වනවා. ගෙවුණු දිනේදීත් ලොව වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තා වුණා. ගත වූ සතියේදී පමණක් ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 17ක් හඳුනාගෙනුණා. එනෝ ගෙවුණු සතියේ එක් දිනකදී එරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සාමාන්‍ය අගය ලක්ෂ 2ක ඉක්මවා තිබෙනවා. එමෙන්ම ගත වූ සතිය එරට මාරාන්තිකම සතිය ලෙසින් නම් කරමින් ඇමරිකානු මාධ්‍ය අනාවරණ කරන්නේ දිනකට 3000 ඉක්මවා කොවිඩ් මරණ එම සතියේ සිදු ඇති බවයි. ගත වූ දින 7 තුළ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් කලාපයේ පමණක් කොවිඩ් මරණ 1500 ඉක්මවා සිදු වුණා. ඒ නොවැම්බර් මාසයේ සංඛ්‍යාලේඛන හා සසඳා බැලීමේදී 10%ක වැඩිවීමක්. ගෙවෙන සෑම මිනිත්තුවකදීම ලොස් ඇන්ජලිස් වැසියන් 10 දෙනෙකු කොවිඩ් රෝගයට ගොදුරු වන බවයි බලධාරීන් පවසන්නේ. මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත මේ වර විට ඇමරිකාව යුරෝපා සංඝීය රටවල් ඇතුළු රටවල් රැසක භාවිත කරනවා. එම එන්නත භාවිත කළ පසු වසරක් සඳහා කොවිඩ් රෝගීන් ආරක්ෂාව සැලසෙන බවයි නිෂ්පාදකයින් පවසන්නේ. දැනට නිර්දේශ වී ඇත්තේ එන්නතේ මාත්‍රා 2ක් එක් අයෙකුට ලබා දීම ප්‍රමාණවත් බවටයි. කොවිඩ් වැළඳී සුවය ලබා මාස 6ක් ගත වීමෙන් පසුවත් බහුතරයක් රෝගීන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව චීනයේ සිදු කළ නව පරීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා. වුහාන් වැසියන් 1700ක් යොදා ගැනුණු එම පරීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ඉන් 76ක පිරිසක් නින්ද නොයෑම සහ තෙහෙට්ටු වැනි ලක්ෂණ තවමත් පෙන්වන බවයි.
ලෙබනන් රජයට තීරණය කර ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ලබන බ්‍රහස්පතින්දා සිට රටට පූර්ණ ඇඳිරි නීතිය පැනවීමටයි. ලබන අගෝස්තු 15 වනදා තෙක් මැලේසියාවට හදිසි තත්ත්වයක් නම් කිරීමට එරට රජු තීරණය කළා. මේ වන විට ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයන් 2,31,43,997ක්, ඉන්දියාවෙන් ආසාදිතයන් 1,04,79,913ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයන් 81,33,833ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9,14,00,000කට ආසන්න වී තිබෙනවා. වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 19,54,000කට අධිකයි. අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රෑම් 22ක් බරති දුර්ලභ ගණයේ පලිඟු මැණිකක් හමු වී තිබෙනවා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ එහි කැරට් අගය 1,10,000ක් වන බවයි. අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් පසුගියදා හමු වූ මෙම විශාල ප්‍රමාණයේ පලිඟු මැණික කිලෝ 22ක බරින් යුක්ත වන බවයි එහි හිමිකරු අද දෙරණට සඳහන් කළේ. මැණික පරීක්ෂා කළ මැණිකා ස්වර්ණාභරණ අධිකාරී නිලධාරීන් පවසා ඇත්තේ මෙම මැණිකෙහි කැරට් අගය 1,10,000ක් වන බවයි. මෙම පලිඟු මැණික අනෙක් පලිඟු වලට වඩා දුර්ලභ වන්නේ එහි අභ්‍යන්තරයේ දිය බුබුලක් පිහිටා තිබීම හේතුවෙන්. මේ දුර්ලභ ගණයේ පාෂාණයක් වන බැවින් එහි කෞතුක වටිනාකම ඉහළ අගයක් ගන්නා බවයි මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ. පලිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බවයි ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය අද දිනට පැවසුවේ. මේ අතර ත්‍රිකුණාමලයේ සේරුවිල ප්‍රදේශයෙන් හමු වූ රත්රන් නිධිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙනවා. මෙම නිධිය පිළිබඳ ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළා. සේරුවිල ඔය කියන ප්‍රදේශය ගත්තාම ඒ ග්‍රිඩ් ගත්තාම ඒ ග්‍රිඩ් වලින් 95%ක් අදාළ වෙන්නේ වනජීවී කලාපය තුලට. පළවෙනි පියවර හැටියට භූවිද්‍යා පතල් කාර්යාංශය අපට ලබා දෙනවා මේ අපි කියන එක්ස්ප්ලෝරේෂන් කිරීම සඳහා ඒ ක්‍රමවේදය කුමක්ද කියන එක. මෙය වනජීවී දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමක් කරනවා. මෙය එක්ස්ප්ලෝර් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කරන විදියට. එහිදී අත් වශයෙන් අපි කියන පාරසිරක ඇගයුමක්. ඒ අනුව ඔය කියන ප්‍රදේශවල කැණීම් කළා එවැනි තත්වයකින් පසුව පමණයි මොන ප්‍රමාණයකට රත්තරන් තියනවද මොන ප්‍රමාණයකට කොබ යපස් තියනවද කියන එක. දිරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් තම සම්බන්ධයෙන් කරන ලද අපහාසයක් යලි ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBCට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබූ නඩුව අද විත්තිකරුවන්ගේ වාසියට ප්‍රකාශයට පත් කෙරුණා. තමාට අපහාස වන අයුරින් කරුණු ප්‍රචාරය කළ බවට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් TNL ආයතනයට එරෙහිව 2011 වසරේදී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණා. ඒ 2011 වසරේ ජුනි සහ ඔක්තෝබර් මාසවලදී TNL මාධ්‍ය ඔස්සේ පළ කළ කරුණු කිහිපයක් සම්බන්ධවයි. එම නඩුවේ කරුණු සලකා බලමින් 2011 වසරේ නොවැම්බර් 15 වෙනිදා දිසා විනිසුරුවරයා විසින් TNL ආයතනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. යලි එම නීති කෘත්‍ය කැඳ වූ 2013 වසරේ ජනවාරි 18 වෙනිදා කොළඹ දිසා අධිකරණය TNL ආයතනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය නිකුත් කළේ නඩු විභාගයේ අවසානයේදී නඩුව පැමිණිලිකරුට ජයගත හැකි බවට කරුණු ඇති බව අධිකරණයේ නිගමනය බව පවසමින්. එම වාරණ නියෝගයේ වූයේ පැමිණිලිකාර පාර්ශවයට අපහාස වන පරිදි කිසිදු කරුණක් එම නීතිකෘත්‍ය අවසන් වනතුරු ප්‍රචාරය නොකළ යුතු බවටයි. එම නියෝගයෙන් පසු TNL ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පැමිණිලිකාර පාර්ශවයෙන් කළ ඉල්ලීම් සහ ප්‍රසිද්ධියේ මේ පිළිබඳ කනගාටුව පළ කිරීමට එකඟවීමේ පදනම මත 2015 වසරේ මෙම නඩුව පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලාස් කරගනු ලබනවා. එවන් පසුබිමක පැමිණිලිකාර පාර්ශවය 2012 වසරේදී BBC සේවයට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ TNL ආයතනයේ ප්‍රචාරයන් යලිත් BBC ප්‍රචාරය කිරීම හා එහි වෙබ් අඩවියේ පළ කිරීම පදනම් කර ගනිමින්. වසර කිහිපයක් තිස්සේ සලකා බැලුණු නීතිකෘත්‍ය පිළිබඳ අවසන් තීන්දුව අද ලබා දුන්නා. ඒ අනුව BBCට එරෙහිව පැමිණිලිකාර දිලිත් ජයවීර මහතා විසින් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව අද විත්තිකරුගේ වාසියට ප්‍රකාශයට පත් කෙරුණා. එහිදී තීන්දුවේ අන්තර්ගතය වූයේ TNL ආයතනය කරන ලද ප්‍රකාශය BBC මගින් යලි ප්‍රචාරය කිරීම මාධ්‍ය ආයතනය සතු ජනතාවට තොරතුරු ලබා දීමේ සීමාව තුළ පවතිනක් බවයි. දැන් තවත් පුවත් කිහිපයක්. 2019 වසරේ උසස් පෙළ සමත් සිසුන්ගේ කඩිම් ලකුණු ගැටලුව විසඳා සරසවිවරම් ලබා දෙන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ කොළඹ විජයරාම මාවතේ පිහිටි අගමැති නිල නිවසේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. විරෝධතාව අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම හේතුවෙන් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජනරත්න හිමි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න අප්පච්චි හොයාගෙන ආවේ. අප්පච්චි හොයාගෙන ආවේ. අප්පච්චි. ඒ තමයි අප්පච්චි ප්‍රශ්නට උත්තර දෙන විදිය. බලන්න. राज्य मधुर लंचा करना कालकन्नी आरक्षा करना लज्जा लज्जा තානාපති කාර්යාලය නිලධාරියෙකුගේ නමින් නීති විරෝධීව සිංගප්පූරුවේ සිට මෙරට ආනයනය කළ රුපියල් කෝටි 5මාරක් පමණ වටිනාකමකින් යුත් මෝටර් රථ 12ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ විසින් පසුගිය 23 වෙනිදා රේගු භාරයට ගෙන තිබුණා. එම මෝටර් රථ ඔරුගොඩවත්ත රේගුවක් ගනේදී අද මාධ්‍ය ඉදිරිපත් කළා. ජෙනරේටර් උපාංගල ගෙන ලෙස තමයි සඳහන් කරමින් ආනයනය කර තියෙන්නේ. කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛියවල සකස් කර අලෙවිකල මුල්ලේරියාවේ පිහිටි ස්ථානයක් වටලා ප්‍රධාන සැකකරුවන් දෙදෙනා තරඟ ගැනීමට මුල්ලේරියාව පොලිසිය සමත් වී තිබෙනවා. එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 7කට ආසන්න වාහන 17ක්ද පොලිසිය බාරයට ගනු ලැබුවා. මහකන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රජයට මිලදී ගැනීමේ ජාතික වැඩසටහන අද අම්පාර අක්‍රේපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී ආරම්භ වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.